අපේ හතරවන දවසේදී අපි ගී සතියේ කතා කරේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ යෙදුම් හා ඒවා යොදා ගන්නා ක්‍රමවේදයන් පිළිබඳව අදහසක් අපි සාකච්ඡා කරා. ඒ අනුව අපිට ඊළඟ ක්‍රියාවලිය තිබෙන්නේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ යෙදුම් පිළිබඳව අධ්‍යයනය කරන්න. දැන් මෙතනදී අපි සාකච්ඡා කරලා බලන්නේ අපේ පාරම්පරික කෘෂිකාර්මික ක්ෂේත්‍රයට ඒ වගේම කෘෂි භෝගවල ඵලදාව වැඩි කිරීමට තාක්ෂණිකව අපිට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ඒ වගේම ඒ තාක්ෂණික ක්‍රමවේදයන් තොරතුරු තාක්ෂණයේ යෙදුම් මගින් පාලනය කරන්නේ කොහොමද? ඒ පාලනය කිරීමට භාවිතා කිරීම කරන ක්‍රමවේදයන් පිළිබඳව එමගින් ලැබෙන අපිට අස්වැන්න එහෙම නැත්නම් කෘෂි භෝගවල ඵලදායීතාවය පිළිබඳව අධ්‍යයනය කිරීමක් අපි සිදු කරන්නේ. එහෙනම් අපි පාඩමේ ආරම්භ කරගන්න එතන මාතෘකාව දාලා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ යෙදුම්. හරි ඒක යටතේ ලියන්න මේ විදිහට. ඔව් මේ යටතේ අප අධ්‍යයනය කරනු ලබන්නේ කෘෂි කර්මාන්තයේ සඳහා තොරතුරු තාක්ෂණය මගින් ඇති කළ හැකි ඵලදායීතාවයන් පිළිබඳවයි. ඒ අනුව කෘෂි ක්ෂේත්‍රයේ ගොවිතැන සත්පාලනය හා දීවර කර්මාන්තයේ තොරතුරු හා sannivedana තාක්ෂණයේ යෙදුම් පිළිබඳවයි. එතකොට දැන් අපි කෘෂි ක්ෂේත්‍රයේ ගත්තම කෘෂි භෝග වගාවන් සඳහා අපිට තොරතුරු තාක්ෂණය කොහොමද යොදාගන්නේ? ඒ වගේම සත්ත්ව පාලන කටයුතු තේ ගොවිතැනක් විදිහට තමයි අපි ඒක සාකච්ඡා කරන්නේ. ඒ වගේම දීවර කර්මාන්තයේදී අපිට තොරතුරු තාක්ෂණය යොදා ගැනීම කොයි ආකාරයේද සිදු කරන්නේ. එතකොට අනුමාතෘකාවක් දාන්න. කෘෂි භෝග සඳහා තොරතුරු තාක්ෂණය යොදා ගැනීම. දැන් අපි මෙතනදී කෘෂි භෝගවලදී අපි පාරම්පරිකව වෙන ක්‍රමවේදය තමයි ඒ ගොවිතැන පිළිබඳව දැනුම සපිරි අපේ ගොවි මහත්වරුන්ගේ දායකත්වයෙන් ඒ වගේම ඒගොල්ලන්ගේ પરම්පරාවන් තුල අධ්‍යයනය කරලා ඉගෙනගත්ත දැක්ක දේවල් උපයෝගී කරගෙන භෝග වගා කිරීමේ පාරම්පරික ක්‍රමවේදයක් තමයි පවතින්නේ. ඉතින් මේකේ හොඳ වගේම වර්තමාන ලෝකයට ගැලපෙන්නේ නැති තත්වයනුත් පවතිනවා. දැන් පාරම්පරික ක්‍රමයට අපි කෘෂි භෝග වගා කිරීමේදී ඒකේ ගුණාත්මක භාවය ඇත්ත වශයෙන්ම වැඩි. හේතුව අපි ඒවට භාවිතා කරන පොහොර වර්ග
ඒ වගේම ඒ ගස්වල තියෙන සහ පළදාවේ තියෙන ගුණාත්මක තත්වයන් වැඩි දියුණු තත්වයන් එහෙම නැත්නම් ගුණාත්මක තත්ව ගොඩක් වෙලාවට වැඩි. නමුත් ජනගහනය වැඩි වෙනකොට අපිට හොඳාකාරම දන්නෝ ආහාර භෝගවල අවශ්‍යතාවය ගොඩක් වැඩි වෙනවා. එතකොට අපි වගා කරන්න පුළුවන් භූමි ප්‍රමාණය වැඩි කිරීමෙන් තමයි පාරම්පරික ක්‍රමයට වැඩිපුර අස්වැන්නක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. අක්කරයක වැව්වා නම් තව කෑම මදි නම් අපි අක්කර දෙකක වවන්න ඕන. එතකොට අපි සමහර වෙලාවට මේ වගා කරන භවභෝග හරියට බෙදා ගන්න බැරුව එහෙම නැත්නම් ඒවා ප්‍රවාහණය කරන්න බැරුව එහෙම නැත්නම් નિયમિત වෙළඳ පොලකට දාන්න බැරුව ඔකෙන් අඩක් පමණ ගොඩක් වෙලාවට විනාශයට ලක් වෙනවා. එතකොට අපි ලබා ගන්න අස්වැන්නුත් යම් ප්‍රමාණයක් තමයි භුක්ති විඳින්න පුළුවන් වෙන්නේ. එතකොට මේ දුර්වලතාවයන් වර්තමාන ලෝකෙට එනකොට ඒවා අවම කරගන්න ක්‍රමයක් අපි බලනවා. එතකොට එතනදී අපි බලනවා අඩු ඉඩක වැඩි ඵලදාවක්. ඒ වගේම මේ ඵලදාව උපරිම අයුරින් පරිභෝජනය කරන්න. එතකොට උපරිම අයුරින් පරිභෝජනය කරන්න නම් නාස්තිය අවම කරලා ඒ අවශ්‍යතාවයේ දැනෙන වෙළඳ පොරවල් වලට මේවා නිකුත් කිරීමේ හැකියාව පවතිනවා. එතකොට මේ කාර්යය කරනකොට තනි පුද්ගලයෙකුට ඒ වගේම කීප දෙනෙකුට රට පුරාම ගිහිල්ලා හොයලා බලන්න හැකියාවක් නැහැ. කොයි වෙළඳ පොළවල් වල අඩු තත්ත්වයන් තියෙනවද මේවල ඉල්ලුම කොයි ආකාරයට තියෙනවද කියන එක හොයන්න අපහසුයි. ඒ නිසා දැන් මේ මුළු ලංකාවේ මේ අවශ්‍යතාවයන් සමහරලාට පරිගණක පද්ධතියක් හරහා සම්බන්ධ කරන්න පුළුවන්. එතකොට එක් තැනක ඉඳලා අපිට හොයාගන්න පුළුවන් හැකියාව වෙනවා අපි වගා කරන භෝගවල අවශ්‍යතාවය අපත යන්නේ නැතුව අවශ්‍යතාවය කොයි ස්ථානවල පවතිනවද. එතකොට ෂණිකව අපිට මේ ඇප් එකක් මගින් එහෙම නැත්නම් පරිගණක මෘදුකාංග උපයෝගී කරගනිමින් ඒ අවශ්‍යතාවයන් දැනෙන ස්ථානවලට ප්‍රවාහනය කිරීම කරන්න පුළුවන්. එතකොට අවම තත්වයකින් අපතේ යාමක් සිද්ධ වෙනවා. මීට අමතරව අපිට සමහර වෙලාවට තාක්ෂණයේ ඕන තව තැනක් ගත්තොත් එහෙම ඒ ප්‍රදේශයට අවශ්‍ය කරන භවභෝගවල తත්වය මේ ප්‍රදේශයට මේ වගාව සුදුසුයි. ඵලදාය වැඩි. මේ ප්‍රදේශයට මේ තියෙන භවභෝග ගැලපෙන්නේ නැහැ. එතකොට අපිට කාලගුණික තත්වයන්, පසේ තියෙන තෙතමනය, පසේ තියෙන ස්වභාවය පිළිබඳව අත්දැකීම අවශ්‍යයි. එතකොට දැන් පැරණි පුද්ගලයන් නම් ඒ ප්‍රදේශයේ කාලගුණික තත්වය අනුව, පසේ ස්වභාවය අනුව වගා කරන භවභෝග පිළිබඳව දන්නවා. නමුත් අපි අලුතෙන් ගොවි ක්ෂේත්‍රයට ඇතුළත් වෙන පුද්ගලයින්ට ඒගොල්ලෝ බලන්නේ ගොඩක් වෙලාවට ඒක තාක්ෂණිකව. එතකොට ක්ෂණිකව අපිට වර්ෂාපතෙන් ලැබෙන පැත්තක්ද, එහෙම නැත්නම් තදින් හිරු එළිය වැටෙන පැත්තක්ද, මේ පස මේ භවභෝගයට සුදුසුද, ඒක තාක්ෂණික විද්‍යාත්මකව හොයාගන්න උවමනා වෙනවා. එතකොට ඒ වලට ලෝකේ විවිධ රටවල් වලදී යන්ත්‍ර සූත්‍ර නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම ක්ෂණිකව පසේ තියෙන තත්ත්වය pH අගය හොයාගන්න, ආම්ලික තත්ත්වයේද භාෂ්මික තත්ත්වයේද, කාලගුණික විපර්යාස ක්ෂණිකව හඳුනා ගන්න පුළුවන් ක්‍රමවේදයන් උවමනා වෙලා තියෙනවා. එතකොට මේ පැත්තෙන් විවිධ මෘදුකාංග නිෂ්පාදනයලා තාක්ෂණය සම්බන්ධ වෙලා ඒ පුද්ගලයින්ට එහෙම නැත්නම් ඒ වගාවන් කරන්න බලාපොරොත්තුෙන් ඉන්න කට්ටියට ඒ නිශ්චිත ප්‍රදේශ කාලගුණික තත්වයන් ලබා දීමේ තොරතුරු පද්ධති පවතිනවා. එතකොට මේ ආකාරයෙන් අපිට පේන දෙයක් තමයි ලෝකේ ජනගහන වර්ධනයක් එක්ක ඒ ඉල්ලුමට අවශ්‍ය කරන භවභෝග නිෂ්පාදනය නිවැරදි ආකාරයෙන් සිදු කරන්නේ කොහොමද කියන එකට ගොඩක් වෙලාවට මේ තොරතුරු තාක්ෂණය මැදිහත් වෙනවා. හරි. දැන් අපි මාතෘකාව දැන් මේ ගොවිතැනට තොරතුරු තාක්ෂණය කියන එකනේ. රයිට්. ඒක ඇරතිල යන්නේ මේ විදිහට. ඔව්. කෘෂි භෝග වගාවේදී
එහි ඵලදායිතාවය වර්ධනය කර ගැනීමටත් එම භවභෝග වනසතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමටත් භෝග නිෂ්පාදනයෙන් පසුව අපතේ යාම අවම කර ගැනීමටත් ලබාගත් අස්වැන්නට හොඳ වෙළඳ පොලක් තෝරා ගැනීමටත් තොරතුරු තාක්ෂණය යෙදේ. මේ අනුව කෘෂි භෝග සඳහාම එහෙම නැත්නම් ගොවිතැන සඳහාම භාවිතා වන මෘදුකාංග ඔස්සේ භවභෝගවල නැත්නම් කෘෂි භෝගවල ඵලදායිතාවය වැඩි කර ගැනීමට හැකියාව ලැබේ. ඒ අනුව දියුණු රටවල පහත උපාංග තොරතුරු තාක්ෂණය ආධාරයෙන් නිර්මාණය කර ඇත. එක කාලගුණක මිනුම් යන්ත්‍ර. කාලගුණ මිනුම් යන්ත්‍ර. ඉරක් ගහලා ලියන්න. ගොවිබිමට අදාළ කාලගුණික තත්වයන් වර්ෂාපතනය සුළඟේ දිශාව අස්වැන්නු නෙලීමට සුදුසු කාල වකවානු තීරණය කර ගැනීමට උදව් වේ. මෙම දත්ත ගොවිබිමේ සිට පරිගණක විශේෂිත වැඩසටහන් ඔස්සේ ඇප්ස් අදාළ ගොවි මහතාගේ දුරකථනයට සම්බන්ධ කරගත හැකිය.
එතකොට දැන් ගොවි බිමයි සමහරලාට විශාල රටවල් වලදී ගොවි බිමයි ඒ අදාළ පුද්ගලයා ඉන්නේ තැන් දෙකක. එතකොට ඔහුට මේ ඔහුගේ ගොවි බිමේ සම්බන්ධ කරලා තියෙන ස්ථාපනය කරලා තියෙන කාලගුණික මිනුම් යන්ත්‍ර මගින් ඉන්න තැනදී දැනගන්න පුළුවන් එහෙට වහිනවද රස්නේද පායනවද එහෙම නැත්නම් හුළඟේ තත්ත්වය වැඩිද අඩුද කියන එක ඔහු ඉන්න තැනට sannivedanaya කරගන්න පුළුවන් හැකියාව වෙන. එතකොට ඔහුට ඉන්න තැන සිට පාලනය කරගන්න පුළුවන්. දැන් ලංකාවේ වෙන සමහරලාට පැල් රකින්න එකනේ. එතකොට ඒ පැල් රකින්න නැතුව අපි සමහරලාට වෙන තැනකට ගිහිල්ලා සමහරලාට ගෙදර ගිහිල්ලා එනකොට පහුවෙන්දට සමහරලාට වැහැලා ඒ බවබෝග විනාශ වෙලා තියෙන්න පුළුවන්. සත්තු ඇවිල්ලා බවබෝග විනාශ කරලා තියෙනවා වෙන්න පුළුවන්. සුළඟේ තත්ත්වය වුණට වඩා වැඩි නිසා ගස් පෙරලිලා ඇලවෙලා ඒකේ බවබෝග විනාශ වෙලා යන්න පුළුවන් හැකියාව පවතිනවා. එතකොට ඒ පෙර අදහසක් ලබා ගන්න පුළුවන් මේ වගේ තාක්ෂණික උපාංග මගින්. right. ඊළඟට දෙවෙනි එක දාන්න ස්වයංක්‍රීය කෘමි පාලන යන්ත්‍ර. ස්වයංක්‍රීය කෘමි පාලන යන්ත්‍ර. දැන් මේ වගේ දේවල් නම් මේ ඇටවුම් ගොඩක් වෙලාවට මේ පැරණි පුද්ගලයන් දන්නෝ එක එක වන සතුන්ට කෘමි සතුන්ට කළ යුතු එක එක වත් පිළිවෙත් එහෙම නැත්නම් ඒ කරන්න ඕන උගුල් ඇටවීම වගේ දේවල් කරන්න ඕන දේවල්. නමුත් දැන් තාක්ෂණයත් එක්ක යනකොට ඊට පොඩ්ඩක් එහෙම නැත්නම් ඒකට වඩා දියුණු ක්‍රම ලෝකේ නිර්මාණය වෙලා තියෙනවා. එතකොට ඒ කෘමි සතුන්ගෙන් තමන්ගේ කෘෂි භෝග ආරක්ෂා කර ගැනීම ඊටාම වැදගත්. එතකොට මේකට අපිට පුළුවන් ස්වයංක්‍රීය කෘමි පාලන යන්ත්‍ර නිර්මාණය කරලා තියෙනවා විවිධ වර්ගයේ වයි භවභෝගේ අණුව. right. යටින් ලියන්නේ ඒක යටතේ. ඔව්. වගා බිමේ ඇතිවිය හැකි විවිධ කෘමි තර්ජන පාලනය කර ගැනීමට විවිධ තාක්ෂණික මෙවලම් වගා බිම තුල ස්ථාපනය කළ හැකිය. මේ පිළිබඳ තොරතුරු පරිගණක තිරයකින් හෝ භාවිතා කරනු ලබන දුරකථනය මගින් ගොවි මහතාට දැනගත හැකිය. ගොවි මහතාට දැනගත හැකිය. testing 1 testing 1 testing 1. ඔව් දැන් අපි මීළඟට බලන්නේ දැන් අපි වගා බිමේ තත්ත්වය මනින යන්ත්‍ර. ඔව් දැන් ඒකෙදී අපි පැරණි ක්‍රම වලටද ඉතින් ගොඩක් පැරණි මිනිස්සු පස දිහා බැලුවම පස ඇල්ලුවම ඒගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් හැකියාව තිබෙනවා මේ පසේ තිබෙන තත්වය පිළිබඳව. ඒ වගේම නූතන සමාජයේදී වගා බිම් වල තත්වය නිවැරදිව හරියටම ගණනය කරගන්න තොරතුරු තාක්ෂණයේ ආධාරයෙන් නිර්මාණය වෙච්ච විවිධ උපකරණ පවතිනවා. එතකොට ඒ උපකරණ මගින් පසේ තියෙන ආම්ලික භාවය, භාෂ්මික භාවය, ඒ පසට සුදුසු වගා මොනවද කියන එක පිළිබඳව පෙර අවබෝධයක් ඉක්මනින් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. right. ඒක යටතේ ලියන්න. ඔව්. තොරතුරු තාක්ෂණයේ ආධාරයෙන් නිම වූ විවිධ සංවේදී උපකරණ මගින්
sensor සංවේදී උපකරණ මගින් වගා බිමේ ඇති පස්වල ව්‍යුහයන් පිළිබඳව අධ්‍යයනය කර එම පසට සුදුසු කෘෂි භෝග තීරණය කළ හැකිය. කෘෂි භෝග තීරණය කළ හැකිය. ඊළඟට බල දාන්න ස්වයංක්‍රීය ජල සැපයුම. දැන් ඔයගලන්ට පේනවා මේකේ තියෙන හරිතාගාර. ඒ වගේම දැන් අපි සාමාන්‍යයෙන් වගා බිමකට වතුර යොදනකොට සමහරලාට ඇල මාර්ග කපලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ ගොවි මහත්තුරු එකතු වෙලා ඒ වගා බිමට ඒ අවශ්‍ය වේලාවන් තෝරගෙන වතුර ඉසින්න පුළුවන්. එහෙමත් නැත්නම් ගොඩක් වෙලාවට ඒ වර්ෂාව නැති එහෙම නැත්නම් નિયમિત වෙලාවට වතුර දාන්න නම් ඒ ගොවි මහතා ඒ වෙලාවේදී ඉන්න ඕනේ. එතකොට ඒ වැඩේටම නියැලිලා ඉන්න ඕනේ. දැන් එතකොට තොරතුරු තාක්ෂණයේ තියෙන උපකරණ මගින් ඒ උපකරණ භාවිතා කරලා ඒ වගා බිමට අවශ්‍ය කරන වතුර નિયમિત වෙලාවට નિયમિત ප්‍රමාණයට ඒ වගේම මේ වතුර වලට කිසියම් හෝ රසායනික ද්‍රව්‍යයක් සම්බන්ධ කරනවා නම් ඒවා කවලම් කරලා ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙන්න සලස්වන්න පුළුවන්. ඒ වගේම මේ යන්ත්‍ර තමන්ගේ දුරකථනය මගින් හෝ ඒ අදාළ පරිගණක යන්ත්‍රය මගින් හෝ වෙනත් ස්ථානයක සිට පාලනය කිරීමේ හැකියාව පවතිනවා. ඒක නිසා ඔහු මේ සඳහාම නියැලී සිටීම අවශ්‍ය වෙන්නේ නැහැ. තොරතුරු තාක්ෂණයෙන් නිසා ඔහු වෙනත් තැනක හිටියත් මේ වගා බිමේ සකස් කරලා තියෙන යන්ත්‍ර සූත්‍ර පාලනය කිරීමේ හැකියාව පවතිනවා. right යටින් ලියන්න ස්වයංක්‍රීය ජල සැපයීම යටතේ වගා බිමට අවශ්‍ය කරන ජලය සහ ඊට මිශ්‍ර කරනු ලබන විවිධ පොහොර වර්ග નિયમિત ප්‍රමිතියකින් යුක්තව නිශ්චිත කාල සීමාවකට යෙදීමේ යන්ත්‍ර භාවිතා වේ. මෙම යන්ත්‍ර ක්‍රියාකාරීත්වයන් වෙනත් ස්ථානයක සිට පරිගණක මෘදුකාංගයක් ඔස්සේ ක්‍රියාත්මක කිරීම, පාලනය කිරීම, සිදු කළ හැකි වේ. ඊළඟ එක ගත්තොත් අපි තවත් උපකරණයක් තිබෙනවා ස්වයංක්‍රීය වල් පැල ඉවත්කරණය. එතකොට මේවා ගොඩක් වෙලාවට ලංකාවේදී දැනට භාවිතා වෙන්නේ නැති නමුත් දියුණු රටවල භාවිතා කරන ක්‍රම. වල් පැල නෙලීම එහෙම නැත්නම් මේ වල් පැල වලට අවශ්‍ය කරන කෘෂි රසායනික යෙදීමෙන් තමයි ගොඩක් වෙලාවට අපි ගොවි බිමක තියෙන අවශ්‍ය නොවන පැලෑටි වර්ග මර්ධනය කරන්නේ. ඉතින් ඒකට කාලය, ශ්‍රමය, මිනිස්සු ගොඩක් දුරට උමනා වෙනවා. දැන් ඔබම කල්පනා කරන ඔබගේ වත්තේ තියෙන සමහරලාට තනකොළ ටිකක් ඉවත් කරන්න වුණොත් ඒකට කාලයක්, ශ්‍රමයක්, ඒ වගේම මහන්සියක් දැනෙනවා. ඒ වගේම වැඩේ සම්පූර්ණයෙන් කරන්න බැරි වෙන්න පුළුවන් හැකියාව පවතිනවා.
මේ වගේ ගැටලු සහගත තත්ත්වයන් තියෙනවා. දැන් මේ යන්ත්‍ර සූත්‍ර ඒවට නිර්මාණය කරලා තියෙනවා. ඒ වගා බීමට අවශ්‍ය නොවන පැලෑටි ඉවත් කිරීම. දැන් විශේෂයෙන් අපි පැලෑටි ඉවත් කරන්න දේ තමයි ගොඩක් වෙලාට කෘමිනාශක. කෘමිනාශක ගැහුවම සමහරවිට ඒ බවභෝග වලට ඒවා එකතු වෙනවා. ඒතර විෂ රසායනික ද්‍රව්‍ය එකතු වීමෙන් ඒ ඵලදායවේ තියෙන ගුණාත්මක භාවය ගොඩක් වෙලාට අඩු වෙනවා. එතකොට අපිට මේක උදුරන්න පුළුවන් නම් ගොඩක් වෙලාවට ඒ විෂ රසායනික ද්‍රව්‍ය සඳහා යන වියදම ඒ වගේම මේ භෝගවල තියෙන ගුණාත්මක භාවය ඉහළ දමා ගන්න පුළුවන් හැකියාව පවතිනවා. රයිට්. එන ස්වයංක්‍රීය පැල ඉවත් කිරීමේ යන්ත්‍ර. වල් පැල ඉවත් කිරීමේ යන්ත්‍ර. මෙම යන්ත්‍ර මගින් වගා බීමට අහිතකර වූ පැලෑටි වර්ග රසායනික ද්‍රව්‍ය යෙදීමකින් තොරව ඉවත් කළ හැකිය. මේ නිසා කෘෂි භෝගවල ගුණාත්මක භාවය ඉහළ මට්ටමක රඳවා ගත හැකිය. ඒ වගේම රොබෝ තාක්ෂණයෙන් පැල සිටුවීමේ යන්ත්‍රත් පවතිනවා. දැන් විශාල ගොවි බිම් වල පැල හිටවන්න මිනිසුන් යොදන්න ගොඩක් අපහසුයි. අපේ සමහරලාට වෙල්යායන් වල කට්ටිය එකතු වෙලා මේ පැල හිටවීමේ ක්‍රම කරනවා. නමුත් ඒකට පේන ඕගලන්ට විශාල ශ්‍රමයක් කාලයක් නාස්ති වෙනවා. ඒ වගේ මේ කුඩා ඉඩක තමයි එහෙම නැත්නම් සීමිත ඉඩ ප්‍රමාණයක තමයි කරන්න පුළුවන් හැකියාව වෙන්නේ. අක්කර ගණන් විශාල ඉඩම් වලදී ඒ වගා බිම් වලදී පැල සිටවන්න මිනිස් ශ්‍රමයට වඩා තාක්ෂණික ක්‍රම උපයෝගී කරගන්න සිද්ධ වෙනවා. එතකොට ස්වයංක්‍රීයව පැල සිටුවීමේ යන්ත්‍රත් පාවිච්චි වෙනවා. රයිට්. යට ලියන්න මෙම යන්ත්‍ර සූත්‍ර මගින් විශාල ගොවි බිම් වල පැල නිශ්චිත දුරකින් ක්‍රමවත්ව කෙටි කාලයකින් ඉටු කරගත හැකිය. දැන් ඒ වගේම රොබෝ තාක්ෂණය යොදාගෙන අපිට ඒ භෝග නෙලීමේ කටයුතු සඳහා භාවිතා කරන්න පුළුවන් යන්ත්‍ර සූත්‍ර නිර්මාණය වෙලා තිනවා. තොරතුරු තාක්ෂණය ආධාරයෙන් රොබෝ තාක්ෂණ අත්සනු නෙලීම. ඒතර වල් පැලෑටි ඉවත් කිරීම, පැල සිටුවීම සහ රොබෝ තාක්ෂණය යොදාගෙන අස්වනු නෙලීමත් සිදු කරන්න පුළුවන්. ඒ ගැරතිත් ලියා ගන්න. මෙහිදීද විශාල බිම් ප්‍රමාණයක ඇති අස්වනු අඩු මිනිස් ශ්‍රමයකින් සුරක්ෂිතව ඵලදාව ලබා ගැනීම සිදු කළ හැකිය. දැන් සමහර යන්ත්‍ර සූත්‍ර තියෙනවා ඒ ගොවි බිමේදී මේ ඒවා පැකට් වෙලා ඒ කියන්නේ නිෂ්පාදන ආයතනයකට කරන වැඩ කටයුත්තම මේ යන්ත්‍රයේ සම්පූර්ණයෙන් සිද්ධ වෙනවා. කෙලින්ම වෙළඳ පොළට දාන්න පමණයි පවතින්නේ. දැන් ඒ සඳහාත් නිර්මාණය වෙච්ච විශාල යන්ත්‍ර පවතින යන්ත්‍ර සූත්‍ර ඔබ සමහරලාට ඔය අන්තර්ජාලය තුල විවිධ වීඩියෝ දර්ශනවලදී දකිනවා. ඔය වී වගාවේදී වගේ වී නෙලාගෙන යනකොට මෙහෙම නැත්නම් ඒ අස්වැන්න කැපීම යන්ත්‍රයෙන් සිද්ධ වෙනවා. ඒ වගේම
පිදුරු ටික එහෙම නැත්නම් ඒකේ අනවශ්‍ය කොටස් ටික වෙනම පැකට් වෙලා සකස් වෙනවා. ඒ වගේම මේකේ අස්වැන්නට අදාළ ඒවා ලොරියකට පැටවෙනවා. මේ වගේ විශාල යන්ත්‍ර ක්‍රම භාවිතා වෙනවා. right. අටවෙනි එක ගත්තොත් හරිතාගාර. green houses. දැන් ග්‍රීන් හවුසස් වලදී තියෙන විශේෂත්වය තමයි ඒ කියන්නේ ඊටාම විශාල ඒවා ලංකාව තුල නැතුණත් ලංකාව තුලත් ග්‍රීන් හවුසස් තියෙනවා. ඒ කියන්නේ අපිට ඕන කරන මේක නම් අදහස් වෙන්නේ පරිසරය. ඒ කියන්නේ කිසියම් හෝ පරිසරයක් ඒ වගාවට සුදුසු වෙන්නේ නැත්නම් ඒ සුදුසු වන පරිදි ඒ පරිසරය සකස් කරලා තියෙන පැලතවන් පවතිනවා. එතකොට මේ පැලවලට අවශ්‍ය කරන හුළං, සීතල, ආලෝකයේ ප්‍රමාණය, ඒ වගේම නිශ්චිත වතුර ප්‍රමාණය, ඒවට අවශ්‍ය කරන පොහොර ප්‍රමාණය මේ වගේ යොදන්න පුළුවන් ක්‍රමවේදයන් පවතිනවා. එතකොට මේ හරිතාගාර තුලදී કૃතිම පරිසරයක් තමයි මේ භෝග වලට ඇති කරලා තියෙන්නේ. ස්වභාවික පරිසර නෙමෙයි. ඒ වගේම මේකේ තියෙන විශේෂත්වය තමයි වැදගත්ම දේ තමයි මේ කෘමීන්ගෙන් ආරක්ෂා කරගන්න, පලිබෝධකකින් ආරක්ෂා කරගන්න පුළුවන් හැකියාව ගොඩාක් වෙලාවට පවතිනවා. මොකද මේක ඇතුළට දැන් මෙවැනිව ගොඩක් වෙලාවට ඔය නුවර එළිය ඔයගොල්ලෝ ඔය විවිධ තැන් නරඹන්න ගියොත් ඔය ස්ථානවල පවතින හරිතාගාර. මේ හරිතාගාර තුලදීම තමයි ඒ අවශ්‍ය කරන භවභෝග නිෂ්පාදනය වෙන්නේ. රයිට්. යටි ලියන්න මේ විදිහට. ඔව්. මෙම ක්‍රමයේ යටතේ වගාවකට සුදුසු કૃතිම පරිසරයක් නිර්මාණය කිරීම සිදු කෙරේ. නිර්මාණය කිරීම සිදු කෙරේ. ඒ අනුව ආලෝකය, වාතාශ්‍රය, ජලය වැනි මූලික රාශීන් හොඳින් පාලනය කළ හැකිය. තවද මෙහි විශේෂත්වය වන්නේ කෘමි උවදුර හොඳින් පාලනය කළ හැකිය. හොඳින් පාලනය කළ හැකිය. right. දැන් අපි කතා කරේ කෘෂි භෝගවලදී ගොවිතැනේදී භාවිතා වෙන ක්‍රමවේදයන් පිළිබඳව. දැන් අපි ඊළඟට බලමු සත්ත්ව ගොවිපළ යෙදුම්. දැන් සත්ත්ව ගොවිපළවලදී ප්‍රශ්න ගණනාවක් එන්න පුළුවන්. සතුන් පාලනය කර ගැනීම, සතුන් ප්‍රමාණය තීරණය කිරීම, ඒ වගේ මේකට සුදුසු පරිසරයක්, ආහාර පාන උන්ට ලබා දෙන, ඒ වගේ මේ සතුන්ගෙන් බෝ වෙන රෝග මොනවා හරි තවත් සත්ත්වෙකුට ප්‍රචාරණය වෙනවද, මේ වගේ දේවල් අපිට පාලනය කිරීමෙන් තමයි ඒ ගොවිපළ සෞඛ්‍යාරක්ෂිතව පවත්වාගෙන යන්න පුළුවන් හැකියාව පවතින්නේ. දැන් ලංකාවෙත් එවැනි අවස්ථාවන් තිබෙනවා. ඔය ගොඩක් වෙලාට නුවරඑළිය ප්‍රදේශයේ කිරි ගොවිතැන. එතකොට ඒ කිරි ගොවිතැනට අවශ්‍ය කරන සත්වයින්ට නිශ්චිත ආහාර වේලක්, ඒකට උන්ට සුදුසු තනකොළ වර්ග, අවශ්‍ය පරිසරය, වැඩි කිරි ප්‍රමාණයක් ඔවුන්ගෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ කිරිවල තියෙන ගුණාත්මක භාවය ඉහළ මට්ටමක පවත්වා ගන්න පාවිච්චි කරන ක්‍රම. ඒ වගේම මේ සතුන්ට ඉන්න ස්ථානය පිළිබඳව, ඒ කියන්නේ අපි කිරි ගන්නේ නම් හරක්ගෙන්, ඒ හරක් ඉන්න තැන කියන එක විශේෂත්වයක් වෙන්නේ නැහැ. ඒ වගේම හැම හරකෙක් පිළිබඳව, එහෙම නැත්නම් හැම ගවයෙක් පිළිබඳවම
sannivedana උපකරණ සම්බන්ධ කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඔය ලංකාවේ වන සතුන්ගෙන් ආරක්ෂා කරගන්න දැන් ඔය අලින්ට වගේ sannivedana බෙල්ට් භාවිතා කරනවා. ඒ කියන්නේ සත්වයා කැලය තුල සිටින ස්ථානය පිළිබඳව අවබෝධයක් ලබා ගන්න. ඒ වගේම ඔය පිටරට ගොවි බිම් වලදීත් හැම සත්වයකගේම තත්වය උෂ්ණත්වය අපිට බලන්න රෝගකාරක තත්වයන් බලන්නත් sannivedana උපකරණ සම්බන්ධ කරලා තියෙනවා. එතකොට සත්ව පාලන මැදිරියක සිට එක් සත්වයාගේ ශරීර තත්වයන් පිළිබඳ සෞඛ්‍ය තත්වයන් පිළිබඳව මැන බැලීමේ හැකියාවකුත් පවතිනවා. right ඒක යටතේ ලියන්න. සත්ත්ව ගොවිපළ සඳහා යෙදුම් යටතේ ගුවන්විදුලි සංඥා හැඳුනුම් උපකරණ. ගුවන්විදුලි සංඥා හැඳුනුම් උපකරණ. මෙම උපකරණ මගින් බොහෝ විට අදාළ සත්වයා සිටින ස්ථානය ඔවුන්ගේ ශරීර විශ්ලේෂණයන් වැනි තොරතුරු පාලක මැදිරියක සිට නිරීක්ෂණය කළ හැකි වේ. පාලන මැදිරියක සිට නිරීක්ෂණය කළ හැකි වේ. ඊළඟට දාන තත්ත්ව පාලන. දැන් ඔය දැන් විශේෂයෙන් අපි සත්ත්ව පාලනයේදී ඌරෝ කුකුල්ලු ඒ වගේම එළදෙනුන් භාවිතා කරනවා අපේ විශේෂ ආහාර කටයුතු සඳහා. දැන් ඔවුන්ගෙන් ලබා ගන්නා මේ සත්වයන් ගත්තොත් සමහරවිට මස් ප්‍රමාණය, උන්ගේ ඒ කිරිවල තියෙන ගුණාත්මක භාවය, සත්වයාගේ බර, ඒ වගේ දේවල්, එහෙම නැත්නම් රෝගකාරක තත්වයන් ශරීරගතව තිබෙනවද කියන එක පිළිබඳව නිරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා ඒ උපකරණ ලෝපුරා තිබෙනවා. දැන් ලංකාවෙත් ඔය කිරි ගවයින් සඳහා නිව්සීලන්ත ආයතනය මගින් පවත්වාගෙන යනු ලබන ඔය ගොවිපළවලදී මේ දේවල් ක්‍රියාත්මක වෙනෝ දැනට. තත්ත්ව පාලනය. මෙම උපකරණ මගින් සත්වයාගේ ශරීර සෞඛ්‍ය, ඔවුන්ගෙන් ලබා ගන්නා කිරිවල ගුණාත්මක භාවයන්, පරීක්ෂා කළ හැකිය. තුන්වෙනි එක ගත්තොත් ආරක්ෂාව. දැන් ඔයගොල්ලෝ දන්නෝ CCTV කැමරා පද්ධති දැන් නිතර තමන්ගේ පරිසරය තුලත් දක්නට ලැබෙනවා. මේ PAU කැමරා එහෙම නැත්නම් ක්ලෝස් සර්කිට් ටෙලිවිෂන් කියන එක යටතේ මේ කැමරා මගින් නිරීක්ෂණ කටයුතු වඩාත් හොඳින් සාර්ථකව සිදු කරගෙන යන්න පුළුවන්. එතකොට ඒක අපි ගෙදරක සොරසතුරන්ගේ කාර්යයට පමණක් නෙවෙයි, ගොවිපළක මේ සතුන්ගේ හැසිරීම, ඒ වගේම සතුන්ට වෙනත් පීඩාවන් සිද්ධ වෙනවද බාහිර පරිසරයේ කොයි ආකාරයකටද පිළිබඳව අපිට දැක බලා ගන්න පුළුවන් නිරීක්ෂණ කටයුතු සිදු කරන්න පුළුවන් ක්‍රමවේදයක්
තියෙනවා. එතකොට ඒ ආරක්ෂාව සඳහා මේ ක්‍රමවේදයන් ගොඩක් වෙලාවට භාවිතා කරනවා. right. එහෙනම් ආරක්ෂාව සතට ලියන්න. ඔව්. ඔව්. පියු පරිපත රූපවාහිනි මගින් නැත්නම් CCTV සතුන්ගේ හැසිරීම් ගොවිපලේ ආරක්ෂාව විය හැකි බාහිර තර්ජන පිටස්තර ස්ථානයක සිට නිරීක්ෂණය කළ හැකිය. පිටස්තර ස්ථානයක සිට නිරීක්ෂණය කළ හැකිය. ඊළඟට තියෙනවා ගොවිපල කළමනාකරණය. දැන් ඒ කියන්නේ දැන් අපි ඔෆිස් එකක් පරිගණකගත කරනවා වගේ සිද්ධියක්. එතකොට ඒ ඔෆිස් එකේ රාජකාරී වැඩ කටයුතු ලිපි ලේඛනවල තියෙන තොරතුරු ඔක්කොම පරිගණක දත්ත අනුසාරයෙන් තැන්පත් කරලා පවතිනවා. එතකොට මේ සංසිද්ධියේදීත් අපි කළමනාකරණ ක්‍රියාව කියන්නේ ඒ හා සමානයි. එතකොට අපිට තමන්ගේ දුරකථනය හෝ වෙනත් sannivedana උපකරණ මගින් මේ තොරතුරු පද්ධතියේ තියෙන තොරතුරු විග්‍රහ කරන්න පුළුවන්. ඒ වගේම කාලානුරූපීව මේ ගොවිපල පාඩුද ලාභ ලබලා තියනවද මොනවද ඇති කරලා තියෙන භෝග වර්ග මොන වගේ හානි තත්ත්වයන් වෙලාද ඒවා සමාලෝචනය කිරීම ගොඩක් වෙලාවට පහසුයි. මොකද ඒ තොරතුරු පරිගණකගතව පවතින නිසා. right. ගොවිපල කළමනාකරණය කිරීම. කළමනාකරණය. ඔව්. විශාල ගොවිපලවල් වල එහි සිදුවන ක්‍රියාදාමය පරිපාලන කටයුතු පරිගණක තොරතුරු පද්ධතියක් අනුසාරයෙන් පරිපාලනය කෙරේ. මේ නිසා කාර්යක්ෂමව ගොවිපලේ වැඩ කටයුතු සිදු කළ හැකි අතර ගොවිපල පිළිබඳ දත්ත වාර්තා ඉක්මනින් සමාලෝචනය කළ හැකිය. තවද වෙළඳපොළට අවශ්‍ය කාලීන අවශ්‍යතාවයන් හොඳින් හඳුනාගෙන ඵලදාව සඳහා වැඩි අවස්ථාවක් හොඳ මිලක් ලබා ගත හැකි වේ. තවද ගොවිපල පිළිබඳ තොරතුරු
අන්තර්ජාලය හරහා හුවමාරු කළ හැකිය. අන්තර්ජාලය හරහා හුවමාරු කළ හැකිය. right. දැන් ඔයගලන්ට මේවා ගැන විස්තර ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ගොඩක් වෙලාට මේ තේරුම් කරන්නනේ අපි මේ කතා කරන්නේ. මේ වගේ දේවල් තියෙනවා කියන එක දැනගෙන ඉන්න ඕනේ. ඒවට ලියන උත්තර පිළිබඳ නැහැ. ඒතකොට සත්ත්ව ගොවිපළේ යෙදුම් කිව්වම විදුලි සංඥා හැඳුනුම් උපකරණ පාවිච්චි කරනවා. මේ වගේ ප්‍රශ්න තමයි අහන්නේ. තත්ත්ව පාලනය. ඒ වගේ විස්තර ලියන්න දෙන්නේ ආරක්ෂාව සඳහා පාවිච්චි කරනවා. ගොවිපළ කළමනාකරණ කටයුතු සඳහා පාවිච්චි කරනවා. නැත්නම් ඔයගොල්ලන්ගෙන් ප්‍රශ්නයක් ඇහෙන්න පුළුවන්. සත්ත්ව පාලනය සඳහා තොරතුරු තාක්ෂණයේ යෙදුම් මොනවාද? එහෙනම් ගොවිපළ කළමනාකරණය කරන්න, ගොවිපළේ ආරක්ෂාව සඳහා CCTV කැමරා පද්ධතිය යෙදීම, ඒ වගේම තත්ත්ව පාලනය කරන්න, ඒ වගේම ගුවන්විදුලි උපකරණ sannivedana උපකරණ මගින් සතුන්ගේ පිහිටීම් චර්යාවන් දේවල් හඳුනා ගන්න. ඒවා තමයි එතකොට යෙදුම්. හරි. එතකොට මේ හැම යෙදුමක්ම පරිගණක මෘදුකාංගයක් මගින් හසුරවන්න පුළුවන් නිසා ඒ අදාළ ස්ථානයට යාමකින් තොරව පිටස්තර ස්ථනක සිට මේවා නිරීක්ෂණය කිරීමේ හැකියාව පහසුව පවතිනවා. ඒක තමයි මේ තොරතුරු තාක්ෂණයේ තියෙන වාසිය. ඒ වගේම අපිට සාපේක්ෂව තවත් ලෝකේ ඉන්න වෙළඳපොළවල් වල සිද්ධ වෙන්නේ මොනවද? ඒවා පිළිබඳව අවශ්‍යතාවයන් මොනවද? ඒ අවශ්‍යතාවයට අපේ ගොවිපළේ තියෙන මේවා හරියනවද? ඒවා ඒ ආයතන වලට සප්ලයි කරන්න. මේ වගේ සීමා සහිත වෙළඳපොළක් නෙමෙයි සීමා රහිත වෙළඳපොළකට අපි සම්බන්ධ වෙනවා. එතකොට ඒ සඳහා හැම වෙලාවෙදිම තොරතුරු තාක්ෂණය භාවිතා කිරීම වැදගත්. හරි. ඊළඟ කාරණේදී අපි බලමු දීවර කර්මාන්තයේ යෙදෙන තත්වයන් පිළිබඳව. එතකොට අපිට මේ ඔය හැඳින්වීමේ පාඩම සම්පූර්ණයෙන් ඉවත් කරලා ඉවත් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට වෙනත් පාඩම් එකකට යන්න හැකියාව පවතිනවා. දැන් දීවර කර්මාන්තයේ යෙදුම්වලදීත් තොරතුරු තාක්ෂණය වැදගත් වෙනවා. එතකොට ඒක අපි වැදගත් වෙන හැටි බැලුවොත් එහෙම දැන් අපි සාමාන්‍යයෙන් කරන දේ තමයි ඔය ඔරු වලින් හරි ටෝල යාත්‍රා මගින් හෝ මුහුදේ ගමන් කළා ඒ අත්දැකීම් අනුව ඒ මසුන් සිටින ස්ථාන පිළිබඳ අවබෝධයක් අරගෙන දැල් එලලා සමහරලාට මේ සතුන් අල්ලා ගැනීම සිදු කරන්නේ. එතකොට දැන් තොරතුරු තාක්ෂණය මගින් පුළුවන් විවිධ උපකරණ තියෙනවා විශාල නැව්වල මේ මත්ස්‍යයන් ගැවසෙන වැඩිපුර බහුලව ගැවසෙන ප්‍රදේශයන් පිළිබඳව හඳුනා ගන්න පුළුවන් යන්ත්‍ර සූත්‍ර මේ උපකරණවල මේ නැව්වල සම්බන්ධ කරලා තියෙනවා විශාල ටෝල යන්ත්‍ර නැව්වල. එතකොට එමගින් අපිට මේ සතුන් වැඩිපුරම ගැවසෙන ප්‍රදේශය පිළිබඳව ෂණිකව අවබෝධ කරගන්න පුළුවන්. එතකොට මේ තොරතුරු තාක්ෂණය නිසා තමයි අපි ඒකට අර එහෙ මෙහෙ මුහුදේ ගමන් කරලා හොයන්නේ නැතුව නිශ්චිත ස්ථානයකට ගිහිල්ලා අපිට හොයාගන්න පුළුවන් හැකියාව වෙන්නේ. ඒ වගේම දැන් ගොඩබිමත් එක්ක තියෙන සම්බන්ධතාවය ගොඩක් වෙලාට වැදගත් වෙනෝනේ. එක එක මුහුදට ගිහපුවම අනතුරුදායක තත්වයන් නැති වෙන්න පුළුවන්. දිශාවන් මාරු වෙලා වෙනත් ස්ථාන වලට යන්න පුළුවන්. එතකොට Taman සිටින තැන එතකොට මේ මුහුදට මැදට ගියාට පස්සේ ගොඩබිමක් කොහෙවත් පේන්නේ නැති අවස්ථාවකදී Taman ඉන්නේ කොතනද? ඒ ඉන්න තැන ඉඳලා ගොඩබිමකට තියෙන දුර කොච්චරක්ද? අපි ඉන්නේ වැරදි මුහුදු සීමාවකද? මේවා පිළිබඳව තොරතුරු sannivedanaya මගින් ඒ අදාළ නැවට අදාළ ටෝල යන්ත්‍රයට යානා මේකට ලබා ගන්න පුළුවන් හැකියාව පවතිනවා. එතකොට ඒ සඳහා තොරතුරු තාක්ෂණය ආධාරයෙන් තමයි මේ ක්‍රියාවලිය ඉටු වෙන්නේ. පැහැදිලිද? right. දීවර කර්මාන්තයේදී තොරතුරු තාක්ෂණය යෙදුම්. right. යට ලියන්න මේ විදිහට. ඔව් වර්තමානයේදී දීවර කර්මාන්ත කටයුතු සඳහා තොරතුරු තාක්ෂණය ඉතා ප්‍රබලව ක්‍රියාත්මක වේ. එමගින් මුහුදේ මාළු
වැඩිපුර ගැවසෙන ස්ථාන හඳුනා ගැනීම, තම යාත්‍රාව තිබෙන ස්ථානය පිළිබඳව අවබෝධය ලබා ගැනීම, සුළඟේ දිශාව හඳුනා ගැනීම, මුහුදේ රළු සුමට බව හඳුනා ගැනීම, ගොඩබිම සමග සම්බන්ධතාවයේ යෙදීම, තොරතුරු තාක්ෂණය ආධාරයෙන් සිදු කළ හැකිය. මේ සඳහා විවිධ sannivedana උපාංග මෙම යාත්‍රා තුළ සම්බන්ධ කර පවතී. මෙම යාත්‍රා තුළ සම්බන්ධ කර පවතී. right ඊළඟට බලන්න අපි තව ක්ෂේත්‍රයක් අපි ගවු අවසාන වශයෙන් කර්මාන්ත හා ව්‍යාපාර ක්ෂේත්‍රයේ දු. ලෝකයේ 99%ක්ම වැඩිපුරම මේ තොරතුරු තාක්ෂණයේ යෙදෙන ක්ෂේත්‍රයක් තමයි කර්මාන්ත හා ව්‍යාපාර ක්ෂේත්‍රය. ඔබ දැනටත් ඒවා දන්නවා. විවිධ යන්ත්‍ර සූත්‍ර මගින් මේ අවශ්‍ය කරන නිෂ්පාදන කටයුතු සිදු කිරීමේ ක්‍රියාවලි ලෝකේ බහුලව පවතින. ඒ වගේම රොබෝ තාක්ෂණය භාවිතා කිරීම මගින් මිනිස් ශ්‍රමය අවම කරලා ඒ වගේම කාර්යක්ෂමතාවය සහ නිවැරදි බව ඉතාම ඉහළ මට්ටමකට දමපු අවස්ථාවක් තියෙනවා. ඒ වගේම මිනිස් අතකින් සිදු කරන්න බැරි ඒ වගේම ඉතාම අසීරු ඉතාම සියුම් ක්‍රියාවන් මේ තොරතුරු තාක්ෂණයෙන් නිම වූ විවිධ උපාංග මගින් සිදු කිරීමේ හැකියාව පවතිනවා. විශේෂයෙන් ඔය වෛද්‍ය ක්ෂේත්‍රයේත් විවිධ උපකරණ වෙනවා තියෙනවා. ඒවත් නිෂ්පාදනය කරන්න විවිධ ආයතන. එතකොට ඒක වැටෙන්නේ ව්‍යාපාරික ක්ෂේත්‍රයකට, කර්මාන්ත වලට මේ වෛද්‍ය උපකරණ, ඊළඟට කෘෂි උපකරණ මේ ඔක්කොම නිෂ්පාදනය කරන්න නිෂ්පාදන ආයතන වලනේ. එතකොට ඒක ව්‍යාපාරයක්. එතකොට මේ ව්‍යාපාර තුල තමයි අති බහුතරයක් මේ තොරතුරු තාක්ෂණයේ ක්‍රියාවලීන් පවතින්නේ. right යටි ලියන්න මේ විදිහට. තොරතුරු තාක්ෂණය ඊටාම ඉහළ මට්ටමකින් ක්‍රියාත්මක වන ක්ෂේත්‍රයකි. මිනිස් ශ්‍රමය අවම කරමින් අඩු වියදමකින් නිෂ්පාදන සකස් කිරීමට තොරතුරු තාක්ෂණය ආධාරයෙන් නිම වූ විවිධ යන්ත්‍ර සූත්‍ර භාවිතාවේ මේ හේතුවෙන් භාණ්ඩවල උසස් ගුණාත්මක භාවය පාරිභෝගික අවශ්‍යතාවය මත භාණ්ඩ අකණ්ඩව සැපයීම නිෂ්පාදන වියදම අවම කර ගැනීමට තරඟකාරී වෙළඳපොළක් ඇති කිරීමට දායක වේ.
හරි. දැන් ඔය කරුණු අදහසක් විදිහට ඔය අපි ඉගෙන ගත්ත දැන් ප්‍රධාන මාතෘකාව එක ගත්තොත් එහෙම අපි තොරතුරු තාක්ෂණයේ යෙදුම් තිබුණු පරිසරයන් ගත්තා. අපි රජය තුල ක්‍රියාත්මක වෙන e-government ක්‍රමවේදය ගැන කතා කරා. ඒ වගේම අධ්‍යාපනික ක්ෂේත්‍රය පිළිබඳව කතා කරා. ඒ වගේම සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව කතා කරා. ඒ වගේම කෘෂි ක්ෂේත්‍රය පිළිබඳව සත්ත්ව පාලනය, ඒ යටතේ කර්මාන්ත පැත්ත පිළිබඳව. ඒ කියන්නේ මේ තොරතුරු තාක්ෂණය මගින් ක්‍රියාත්මක වන එහෙම නැත්නම් තමන්ගේ ජීවිත කාලය තුල විවිධ පරිභෝජන කටයුතු කරන විවිධ ක්ෂේත්‍රයන් කොයිතරම් දුරට මේ තොරතුරු තාක්ෂණ නිසා ඉදිරියට ඇවිල්ලාද කියන එක පිළිබඳව තමයි අපි මේ සාකච්ඡා කරන්නේ. එතකොට මේ දේවල් වලින් අපි අධ්‍යයනය කරන දේවල් වලින් ගොඩක් දේවල් දැනට ලංකාව තුලත් ඒ වගේම වෙනත් රටවල් වල මේවා 100%ක්ම සාර්ථකව කෙරෙන රටවල් පවතිනවා. එතකොට මේ තොරතුරු තාක්ෂණයේ නිසා ලෝකෙට ඇති වෙච්ච දේවල් මේ වගේම දැන් අපි කතා කරන්නේ මේකේ හොඳ පැත්ත විතරයි. ඒ වගේම නරක පැතිත් පවතිනවා. එතකොට හොඳ පැත්ත විතරයි අපි මෙතන කතා කරන්නේ. මොකද ඕගොල්ලන්ගේ තොරතුරු තාක්ෂණයේ විෂය. එතකොට තාක්ෂණ විෂයේ තියෙන හොඳ පැත්ත අපි සාකච්ඡා කරනවා දැන් මේ ක්ෂේත්‍රයන් තුල. හරි. නරක දේවල් ගොඩක් මේ ක්ෂේත්‍රයන් තුල අවම තත්ත්වයක පවතින්නේ. එකක් තමයි දැන් ওই මිනිස් ශ්‍රමයේ ක්‍රමානුකූලව අඩු වෙනකොට මිනිසුන්ට රැකියා ප්‍රශ්න මතුවෙනවා. එතකොට එතන ගැටලු සහගත තත්ත්වෙනුත් පවතිනවා. නමුත් කර්මාන්තයක් කරන පුද්ගලයෙක් අයිතිකරුවෙක් බලාපොරොත්තු වෙන්නේ අඩු වියදමකින් වැඩි ඵලදායීතාවයක් ලබා ගන්න. එතකොට මේ අඩු වියදම සඳහා මිනිස් ශ්‍රමය යොදා ගැනීමෙන් වළකිනවා. ඒවට යන්ත්‍ර සූත්‍ර විවිධ දේවල් ගේනවා. මොකද ඒ යන්ත්‍ර සූත්‍ර වලට විශාල මුදලක් මුලින් වියදම් වුණාත් ඒ වලින් නිෂ්පාදනය වෙන භාණ්ඩවල ප්‍රමිතිය, ගුණාත්මකභාවය, එක වගේ හැඩය, බර ඒ වගේ දේවල් ගොඩක් ඉහළ මට්ටමක පවතිනවා. ඒ වගේම මහන්සි නෑනේ යන්ත්‍ර වලට කැඩෙනවා විතරයි. මහන්සි නෑ. එතකොට අඛණ්ඩව නිශ්චිත කාලපරාසයක් තුල නිශ්චිත භාණ්ඩ ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතිනවා. ඒක නිසා වෙළඳපොළට ඉල්ලුම අනුව ඒ භාණ්ඩ සපයන්න පුළුවන් හැකියාව පවතිනවා. ඒ වගේම භාණ්ඩවල තරඟකාරීත්වයක් පවතින නිසා ඊටා අඩු මුදලකට ඊටා නිමි හොඳ භාණ්ඩ ලබා ගැනීමේ හැකියාවත් පාරිභෝගිකයන්ට තියෙනවා. හරිද? right. එහෙනම් අපි ওই පාඩම් ඔය මුල් ඒකකයේ හඳුන්වා ගැනීමේ ක්‍රියාවලිය අපි උතනින් එහාට නතර කරනවා. අපි ඊළඟ පාඩම් ඒකකයේදී එහෙම නැත්නම් ඒකකයේ වෙනස් වෙනවා. අපි අධ්‍යයනය කරනවා ඊළඟට පරිගණකයේ මූලික ක්‍රියාදාමයන් වලට අපි ඇතුළත් වෙනවා. ඊට අමතරව මේ දේවල් කියවලා තියාගන්න විශේෂයෙන් අවශ්‍ය වෙන්නේ මේ ක්ෂේත්‍රයන් වලදී යෙදුම් පිළිබඳව හැඳින්වීම විතරයි. හරි. මේ දේවල් කියවන්න. මේ දේවල් ඊතරම් ලොකු දේවල් නෙමෙයි. ඒවා පාඩම් වලදී උගන්වන්න විශේෂයෙන්ම අවශ්‍යම දේවල් නෙමෙයි. හරි. එහෙනම් අපි ඊළඟ දවසේ ඊළඟ පාඩම් කොටසෙන් එකතු වෙනකන් ඔබ සැමට සුබ දවසක්.